60 දශකයේ GDL පෙරේරා සාමා චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළා. එම චිත්‍රපටයේ ගීත ලියන්න කියලා ආරාධනා කළේ මඩවල ඇස් රත්නායකයන්ට. මඩවල ඇස් රත්නායකයන් එකල තරුණ කෙනෙකුට ගීයක් ලියන්න කිව්වා. ඔහු ලියන්න අවශ්‍ය නැහැ කියලා. ඒ තරුණයා තමයි ස්වර්ණශ්‍රී බණ්ඩාර. ඔහු රජරට සේවයේ හිටියා. අද අප අතරින් වියෝ වෙලා විශාල වැඩ කොටසක් ගුවන් විදුලියට ජන සමාජයට කළ පුද්ගලයෙක්. හරිම නිර්මාණශීලී. ඉතින් මේ ගීතය හරිම ජීවිතය පිළිබඳ ධර්මතාවන් ලෝකය පිළිබඳ ඇත්ත යථාර්ථය පිළිබිඹු කරන ගීතයක්. අපි හැමෝම හොයන්නේ සතුට මිහිර තමයි. අපිට නැත්තෙත් ඒකයි. ඒවා ඔක්කොම අනිත්‍ය ධර්මයෙන් වැහිලා යනවා. ස්වර්ණශ්‍රී බණ්ඩාර මේ ලියාපු ගීතය සාමා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වුණේ ජයතිස්ස අලහකෝන්. නමුත් මේ ගීතය නිර්මාණය කළේ තනුව සහ ගායනා කළේ දේවානන්ද වෛද්‍යසේකර. එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මේ වෛද්‍ය ක්ෂේත්‍රයට ඖෂධ සම්බන්ධව බොහෝම වැඩ කටයුතු කරපු ගැඹුරු හඬක් තිබුණු කෙනෙක්. එතුමා තාමත් ජීවත් වෙනවා. අනිත් අය මිය ගිහිල්ලා. ඉතින් මේ ගීතය දිහා බැලුවම අර අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි ආසාවන් තණ්හාවන් පස්සේ ගිහිල්ලා දැන් අපිට මොකද මේ වෙලා තියෙන්නේ? ලෝකය දැන් බලාගෙන සිටිනවා. විද්‍යාඥයෝ කියනවා අති සරල ජීවිතයකට යන්න වෙයි ඉදිරි අනාගතය. මොකද අපි ව්‍යසනයකට පත් වෙලා ඉන්නේ. අපිට ආපහු හැරෙන්න බෑ. ජීවිතයේ අරගලය මේ සටනට අපි මේ ගැටලුවට මේ අභියෝගයට මුහුණ දෙමින් ජීවිතය පවත්ව ගන්න ඕනේ. අපි විතරක් නොවේ ජීවත් විය යුත්තේ අප සමග තවත් බොහෝ දෙනා ජීවත් වෙන නිසා අපි ඒ අයට ජීවත් වෙන්නට අතහිත දෙන්නට ඕනේ. මේ ධර්මතාව මේ සිද්ධාන්තය වටහාගෙන ජීවිතයට මුහුණ දීමයි යුතුයකම වගකීම වන්නේ. ඕනවාට වඩා තණ්හාවන් ආසාවන් පස්සේ ගියාම අන්තිමේදී තණ්හාය ජයති සෝකෝ කියලා කියනවා වගේ මහ හිස්කමක් දුකක් වේදනාවක් පමණයි ඉතිරිවන්නේ. හැබැයි මේ ගීය අසන විට ඒ ගීතයේ තේන්නා වූ අපට නින්නාද වෙන ස්වර පරාසයන් තනුවේ තියෙන ගැඹුරු බව සහ ගායනයේ මధుරතාව ඒ වාගේම සාහිත්‍ය රචනාවේ තිබෙන්නා වූ ගම්භීරත්වය අපේ ජීවිත අපටම වටහා ගන්නට ආලෝචනා සපයනවා. ආශාදැසින් දකිනා සිහිනේ පීරමැකී යනවා. ඒ සිහිනේ පුතු තනිකම ඉපදී අද තුල තෙරපෙනවා. ඒ සිහිනේ පුතු තනිකම ඉපදී අද තුල තෙරපෙනවා. ආමගදෑලේ පිපිමල් කරවී නෑපල හටගන්නේ. සිතුවිලි මී මැසි දිනට මී බැඳ උන්මය රිදවන්නේ. සිතුවිලි මී මැසි දිනට මී බැඳ උන්මය
දැසින් දකිනා සිහිනේ ඊරමැකී යනවා ඒ සිහිනේ පුතු තනිකම ඉපදී අද තුල තෙරපෙනවා ඒ සිහිනේ පුතු තනිකම ඉපදී හද තුල තෙරපෙනවා ජීවිතයේ ප්‍රධාන ධර්මතා දෙකක් තියෙනවා. සංයෝගයයි වියෝගයයි. එකට එකතු වෙනවා වෙන් වෙලා යනවා. මේ අන්ත දෙකේ මේ ධර්මතා දෙක ඇතුලේ තමයි සකල විද නිර්මාණ සිද්ධ වෙලා තිබෙන්නේ. මට ගීත ලෝකයට එන්න අතහිත දුන්නේ සනත් මල්කාන්ති යුවල. ඔවුන්ට මගේ ගීත රචනාවක් යොමු කළේ රෝහණ සිරිවර්ධන. සනත් නන්දසිරි කලාකරුවා හැම විටකම තමන්ගේ වැඩසටහන් වලින් අලුත් අයට අතහිත දෙනවා තනු නිර්මාණය කරන්න රචනා ලියන්න. නිමල් ජයකොඩි එතුමාගේ ශිෂ්‍යයෙක්. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ. ඉතාම විශිෂ්ට රසබර තනුවක් නිර්මාණය කළා යම් අවස්ථාවක මහාචාර්ය සනත් නන්දසිරිට. ඒ ගීතය රචනා කළේ අවුරුදු 40කට පෙර ගීත ලෝකයට පිවිසුණු ධර්මරත්න පෙරේරා. මේ රොමැන්ටික් නැත්නම් රෝමාන්තික අත්දැකීමක් තියෙන ගීතයක්. ඒ රසබරයි බොහොම සරලයි. හැබැයි එහි මනරම් ඒ තනුවේ තියෙනා වූ වාද්‍ය ඛණ්ඩ සහ ගායන ලීලාවත් ඒ රචනයේ තියෙන උද්දීප්ත භාවයත් අපේ හිතට පුදුම රසයක් ජනිත කරනවා. ඒ ගීතයයි මේ. නුඹේ සුපිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පිටිහෙලිදී මට නපුරුනේ ඇයි දයාවී මේ කඳුළු බිඳු ප්‍රථම ප්‍රේමයේ නුඹේ සුපිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පිටිහෙලිදී මට නපුරුනේ ඇයි දයාවී මේ කඳුළු බිඳු ප්‍රථම ප්‍රේමයේ కందులు బిందు ప్రథమ ప్రేమయే
සිත දුරට ගියාද විශ්වයා මුතු කඳුළු බිඳුවක් ගලා ගියා සිත දුරට ගියාද විශ්වයා මුතු කඳුළු බිඳුවක් ගලා ගියා සමුකන්න වේදනාව තියලුයි මේද චාපයක් ජීවිතේ නොබේ සූද පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පිටිහෙලීතියේ අම්මට නපුරුනේ ඇයි දයාවේ මේ කඳුළු බිඳු ප්‍රථම ප්‍රේමයේ නොබේ සූද පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පිටිහෙලීතියේ මට නපුරුනේ ඇයි දයාවේ මේ කඳුළු බිඳු ප්‍රථම ප්‍රේමයේ සේනක බටගොඩ කියලා කියන්නේ මං හිතන්නේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයට සහ රසික ප්‍රජාවට මගහැරුණු ගාන්ධර්වෙක් කියලා මම කියන්න කැමතියි. හේතුව මම ඔහුව හඳුන්වනවා දාර්ශනික සංගීතඥයෙක් විදිහට. මොකද මම සංගීතඥයා කියන වචනේ පාවිච්චි කරන්නේ ඔහුගේ ගේය පද රචනා, තනු නිර්මාණ, සංගීතය, සංගීත අධ්‍යක්ෂණය මේ සියලු දේ සිදු කරන්නේ ඔහු විසින්. නමුත් ඒ සියල්ලන්ට පරිබාහිරව ඒ සියල්ලන්ගෙන් ඔබෙහි ඔහුට තියෙනවා ඔහුට සුවිශේෂී වූ දර්ශනයක්. ඔහු හැම වෙලාවකම ඉතාම සරල වචන වලින් රසිකයාට අරගෙන එන්නේ ඔහුගේ ජීවන දර්ශනය. එතනදී හීනවලට පණක් තියනවා කියන ගීතය ඉතාම සුවිශේෂයි. මොකද අපි මව්කුසෙන් එළියට එනකොටම අපිට මේ සමාජයේ විසින් පවරලා දෙනවා හීන ටිකක්. අපි හීන දකින්නේ අපිට අවශ්‍ය හීන නෙමෙයි. අපි දකින්නේ සමාජය අපිට දකින්න කියලා උගන්වන හීන ටික. අපේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, පාසල වෙන්න පුළුවන්, සමාජය වෙන්න පුළුවන්, අපේ අසල්වාසී නෑදෑ හිතමිතුරන් මේ සියලු දෙනා එකතු වෙලා දෙනවා. ඔයා දකින්න ඕනේ මෙන්න මේ හීන ටික. ඔයා යන්න ඕනේ මෙන්න මේ හීනයට. ඉතින් අපි ඉපදිච්ච දවසේ ඉඳලම ඉන්නේ රාමුගත වෙලා. මෙන්න මේ රාමුව බිඳින තැන කොතනද? අන්නේ බිඳින තැනදී අර අපි දකින හීනවලට වඩා වෙනස් විදිහේ හීන අපි දකින්න පටන් ගන්නවා. අපි මේ වෙනස් විදිහේ හීන දකින්න පටන් ගන්න තැනදී අපි මේ හීන එලි කරගන්න යොදා ගන්න මාර්ගයත් වෙනස් වෙනවා. එතකොට ඒ මාර්ගය ගැන කිසි කෙනෙකුට විවේචනය කිරීමේ අයිතියක් නැහැ. අපේ සාර්ථක හෝ අසාර්ථකභාවය ගැන ජජ්මන්ට්ස් දෙන්න වෙන කෙනෙකුට අයිතියක් නැහැ. මොකද විශේෂයෙන්ම ආගිය මග යා යුතු තැන දන්නේ තමාමයි. මොකද ඒ හීන දකින්නේ තමාමයි. තව කෙනෙක් අපිට පෙන්වන හීන නෙමෙයි. ඒ නිසා මට සිදුවෙච්ච දේවල් හෝ මම කරන දේවල් ගැන සම්පූර්ණ වගකීම සහ සම්පූර්ණ අයිතිය තියෙන්නේ මං සතුව. ඉතින් ඊටාම නිදහස්ව නිවහල්ව කෙනෙකුට හිතන්න පතන්න ඉඩහසට විවර කරන නිර්මාණයක් තමයි හීනවලට පණක් තියනවා කියලා කියන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා හැම කෙනෙකුටම ඒ තමන්ට පවරලා තියෙන රාමුවෙන්, තමන්ව රාමුගත කරලා තියෙන සීමාවෙන් එහා ගිහිල්ලා තමන්ගේ හීන දකින්න, තමන්ට තමන් වෙන්න හැකියාව, ඒ වගේම ඒ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය ලැබෙන්න කියලා. බලා සිටිය දේවල් මතු වෙලා ළඟට එන්නට හීනවලට පණක් තියෙනවා. කෙවිලා ගිය දේවල් ඉදිරියේ වෙන දේවල් වෙනසක් නැහැ සිදුවේ.
මතුවෙලා ළඟට එන්නට හීනවලට පනක් තියෙනවා හීනවලට පනක් හීනවලට පනක් තියෙනවා හීනවලට පනක් තියෙනවා සාමාන්‍යයෙන් ලංකාවේ විවිධ නඩු වර්ග තියෙනවා. මේ නඩු වර්ග අතරින් වැඩිපුරම උසාවිවල කතා කරන්නේ දික්කසාද නඩු. මේ දික්කසාද නඩුවලට මොකද්ද හේතුව කියලා බැලුවොත් වැඩිපුරම හේතු වෙලා තියෙන්නේ පවුල් අතර තියෙන ලිංගික ගැටලු. නමුත් අපි මේ දේවල් කතා කරන්න හරි මැලිකමක් දක්වනවා. ලිංගිකත්වය කියලා කියන්නේ ලාංකීය සමාජයට හරි මැජික් එකක්. එහෙම නැත්නම් විවෘත නැති හරි සංවෘත මාතෘකාවක්. හරි අසභ්‍යයි ලිංගිකත්වය ගැන කතා කරනකොට. අපිව පොඩි කාලේ ඉඳලා හදලා තියෙන්නේ එහෙම මානසික මට්ටමක තියලා. නමුත් මේ ගීත සාහිත්‍ය තුල අරගත්තාම සාමාන්‍යයෙන් විවාහය තුල අපිට ඇතිවෙන සම්ප්‍රදායික ගැටලු ටික තියෙනවානේ. දරුවන් නොමැතිවීම, එහෙමත් නැත්නම් ස්වාමියාගෙන් බලාපොරොත්තු වන ආදරය නොලැබීම, එහෙමත් නැත්නම් විවාහයට පරිබාහිර වෙනත් සම්බන්ධතාවයකට බිරිඳ හෝ සැමියා යොමු වීම වගේ කාරණා ගැන කතා කරන ගීත සාහිත්‍ය තුල සෑහෙන ඉඩක් වෙන් වෙලා තියෙනවා. නමුත් ගැහැණියකට අහිමි වන සුරතාන්තය කියන අයිතිය පිළිබඳව කතා කරන්නට ගීත සාහිත්‍යයේ කිසිදු ඉඩක් මේ වෙනතක් වෙන් වෙලා තිබුණේ නැහැ. නමුත් ඒ අයිතිය ගැන කතා කරනවා රජී වසන්ත වෙල්ගම. විශේෂයි ඒක. හේතුව ඒ කතා වෙන්නේ පිරිමියෙක්. මේක ගායනා වෙන්නේ ඉන්දිකා උපමාලිය අතින්. එතනදී මේ රෑමැදියම මත් වූ තොටියෝ කියන ගීතයේ මේ කතා කරන නිහඬ සමාජ ප්‍රශ්නය. අපි මේ තරම්, ඒ කියන්නේ විවාහක යුවලකටවත් තමන්ගේ රුචි අරුචිකම් ඕනෝන් අතර බෙදා ගන්නට නොහැකි වෙලා තියෙන තත්වයකට ලංකාවේ සමාජය පත් වෙලා තියෙනවා දැන්. නමුත් ඉතිහාසය අරගෙන බැලුවහම අපේ ඉතිහාසය ඊටාම නිදහසේ බැඳීම් තේරුම් ගත්ත ඊටාම ලිංගික නිදහසක් තිබුණ එහෙම මිනිසුන් කොටසක් හිටපු ආදරණීය මිනිසුන් කොටසක් හිටපු රාජ්‍යයක්. නමුත් කොතනදී කවදාද මේ අපිට මේ සීමාවන් පැනවුනේ? අපි දන්නවා ඉන්දියාව කියලා කියන්නේ අපිට වඩා ඊටාම සංස්කෘතික බැඳීම් වලින් ඊටාම සදාචාරාත්මක හරපද්ධති වලින් ඊටාම තද නීති රීති වලට කොටු වුණු සමාජයක්. නමුත් මේ වෙනකොට ඉන්දියාව අපිට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. මේ අයිතීන් ගැන කතා කරන්න, මේ නිදහස ගැන කතා කරන්න ඔවුන් සිනමා නිර්මාණ හදන උදාහරණයක් විදිහට ලස්ට් ස්ටෝරීස් කියන සිනමා නිර්මාණය අරගත්තොත් කරන් ජෝහර් විසින් අවසාන කතා 4න් 4 වෙනි කතාව කරන් ජෝහර් කතා කරන්නේ මේ තේමාවමයි. නමුත් මේ කාලයේදී මේ පහුගිය අවුරුද්ද වගේ කාලයේදී තුල තමයි අපි මේ කතා කරන තේමාව ගීත සාහිත්‍යයට එන්නේ. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ රජී වසන්ත වෙල්ගම කියන ඒ සුවිශේෂී ගේය පද රචකයාට. මෙතෙක් කාලයක් සියලු දෙනාට අමතක වෙලා තිබුණා. ඇත්තටම කියනවා නම් ගැහැණුන්ට පවා කතා කරන්නට අමතක වෙලා හෝ කතා නොකළ යුතුයි සිතාගෙන හිටපු මාතෘකාවක් ගීත සාහිත්‍ය තුල කතා කරන්නට ඉඩහසර වෙන් කිරීම ගැන. ඒ වගේම ඉන්දිකා උපමාලි මහත්මියට ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒ වගේ ගායනයකින් අපේ ගැහැණියට නැවත වතාවක් තමන් ගැන, තමන්ගේ රුචි අරුචිකම් ගැන, තමන්ගේ අයිතීන් පිළිබඳව කතා කරන්නට හිතන්නට ඉඩක් ලබා දීම ගැන. රෑමැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කෙඳව නුඹ විතරක් ඉතිරට යන රෑමැදියම මත් වූ තොටියෝ
දැන් අර ආදරයෙන් හදපු ආරක්ෂා කරගෙන හදපු දරුවෝ ලොකුයි. දැන් මේ දරුවෝ ඔවුන්ගේ ලෝක තනාගෙන යන්නට හදන කාලය. දැන් ඔන්න සියුම් වේදනාවකුත් තියෙනවා. සියුම් දුකක් තියෙනවා. දරුවෝ අපෝ අත්හැරලා යයි දූ කියලා. යන්න වෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. ඕනුත් ඔවුන්ගේ ජීවිතය සඳහා අලුත් ලෝකයක් සොයාගෙන යනවා. මේ විවාහය සිද්ධ වෙන දවසේ සිද්ධ වෙන කාරණාව. මම හිතන්නේ ඕනෑම විවාහයකදී මේ ගීතය හැමෝම ගායනා කරන ගීතයක්. බණ්ඩාර ඇහැලියගොඩයන් මේ ගීතය ලිව්වේ. ඔහු මගේ මිත්‍රෙක්. මං ඕකෙන් ඇහුවා ඇයි මෙහෙම සින්දුවක් ලිව්වේ කියලා. නෑ ශ්‍රේයන්ත මගේ දුවත් යන දවසේ මට දැනුනේ මේකම තමයි. මං ගෝ මගේ දුවත් යන දවසේ මට දැනුනෙත් මේකම තමයි. ඇය අපුව අතහැරලා වෙන ලෝකයක් සඳහා යනකොට එහෙම නැත්නම් වෙන පෞල් ජීවිතයක් සඳහා කුඩුම්ප සංරක්ෂණයක් සඳහා යනකොට අපිටත් ඒක දැනුණා වැඩිහිටියෝ හැටියට. බණ්ඩාර ඇහැලියගොඩ ලිව්වා, සුනිල් එදිරිසිංහයන් ගායනා කළා, රෝහණ වීරසිංහ සංගීතවත් කළා. මම හිතන්නේ හැම කෙනෙකුටම මේ ඕනෑම විවාහ උත්සවයකදී අහන්න ලැබෙන ගීතයක්. ඒක මටත් හිතුණු නිසාම මගේ කතාන්දරේ පෙළගැස්මේ එක කෙරවලක මේ ගීතයට අයිති ඉඩක් තිබිච්ච නිසාම මං හිතන්නේ මගේ දුවත් මේ අහගෙන ඉන්නවා නම් ඇයටත් ඇගේ මතකයේ ස්වර්ණමය දිනය මතක් වේවි. ඒක මං හිතන්නේ හැමෝටම අමතක නොවන ගීතයක්. අපි එහෙමනම් අහමු. දුවේ නුඹ මගේ ප්‍රාණයයි. සැවැවුන සුබ සිහිනයයි සෙනෙහසින් තුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැවැවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලි පරවෙන නිසාමයි දුක දිනාහි නැහෙන හැටිදුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බලයා මුදල නිල බලයා නොදෙයි කල හොඳම විතරක් ඉතිරිනේ කල හොඳම විතරක් ඉතිරිනේ දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැවැවුන සුබ සිහිනයයි එනේ හසින් කුලගෙට පිය
කඳුළු දහදිය පුදා පරපුරෙන් පරපුරට රැගෙන ආගේ ගෞරවය මගේ දුව තමා නුඹ යන්නේ හිස් දැතින් නොවේ නුඹ යන්නේ හිස් දැතින් නොවේ ගෙනී යන්නේ ඒ අභිමානයයි ගෙනී යන්නේ ඒ අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැවැමුණ සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සංපරේ අභිමානයයි දුවේ නුඹ මගේ මේ යෝන් ප්‍රේමයෙන් නොකඳ වෙච්ච තාරුණ්‍යයට තවත් ප්‍රේමණීය සිතුවිලි ධාරාවන් එකතු වෙනවා. මේක මේ ප්‍රේමයේ උච්චතම අවස්ථාව. සමහර විට ප්‍රේමය ඈත් වෙනවා, සමහර විට ප්‍රේමය ලං වෙනවා, සමහර විට ඈත් නොවී යනවා, ලං නොවී යනවා. මෙහෙම දේවල් ගොඩක් සිද්ධ වෙනවා. මේ වකවානුව. දැන් අපේ මේ කතන්දරේ යම්සි රටාවක් අපි මවාගෙන ඉන්නේ. යෝන් ප්‍රේමය හැමෝටම මං හිතන්නේ පොදු ලක්ෂණයක්. ඒක නිසාම ප්‍රේමය ගැන අර්ථයන් මහා රාශියක් තියෙනවා ලෝකේ. ප්‍රේමය ටිකක් බොළඳයි, ගැඹුරුයි, භයංකාරයි. මෙහෙම දේවල් තියෙනවනේ. ඇත්තටම මේ ගීතේ මම තෝරාගන්නේ රූකාන්ත ගුණතිලකයන් වෙනුවෙන්. මොකද ඔහු ලාංකීය ගීත ශාස්ත්‍රයේ එක්තරා යුගයක් නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියෙක් කියලා කිව්වොත් කවුරුත් මායක තරහ වෙන එකක් නැහැ. මොකද ඔහු වෙනුවෙන් වෙන පරිච්ඡේදයක් ලියන්නත් පුළුවන්. ඔහු ලාංකීය සංගීත ශාස්ත්‍රයේ හැඩය ටිකක් වෙනස් කරපු කෙනෙක්. මම ඇමරිකාවට ගිය දවසක මට ඔහුව මුණ ගැහෙනවා නිව්යෝක් නගරේ. සුන්දර අතිශය සුන්දර නගරයක්. ඔහු එතකොට ජීවත් වුණේ ඒ ප්‍රදේශයේ. ඇමරිකාවේ නිව්යෝක් නගරේ සැටන් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ. ඔහු ගිහිල්ලා කිව්වා මම සින්දුවක් හදලා තිනවා අලුතෙන්ම මේ ශ්‍රේන්ත මේක පොඩ්ඩක් අහමු කියලා. අහමු කියලා ඔහුගේ පියානෝ එක වාදනය කරමින් ඔහු මේ ගීතය ගායනා කළා. ඇත්තටම මේක මේ යෝන් ප්‍රේමී විරහව වියෝව ඈත්වීම වගේම නැවත ප්‍රතිනිර්මාණය කරමින් ආයත් ලංවීම කිට්ටුවීම අතහැර නොයාම අතහැර නොයන්නට හේතු කාරණා වීම කාරණා ඔක්කොම තියෙනවා. මේක අපිටත් වෙනවා. මමත් ඉතින් එක දවසක් මගේ ප්‍රේමණීය ප්‍රේමය සමග අපි එක තැනකදී කිව්වා අපි වෙන් වෙමු මෙහෙම. මේක අපිට දරා ගන්නට බැරි වේවි. නමුත් අපි මෙතනින් වෙන් වෙලා යමු. හොඳයි. එහෙනම් වෙන්මු. වෙන් වුණා කිව්වට වෙන් වෙන්නට බැරි වෙනවා. මොකද වෙන් වෙන්නට බැරි තරමටම ප්‍රේමය කියන එක ඒ තරම්ම බැඳීමකින් යුක්තයි. ඒ නිසාම නැවත ආයේ හමු වෙනවා. ඒ හමු වුණාට පස්සේ වෙන දේ මොකද්ද කියන එක පසුව කතා කරන්නටත් ප්‍රේමයේ ආදරය වෙන්වීම ලංවීම සහ ප්‍රේමණීය බැඳීම් පෙළ මේ ගීතය ඇතුලේ තියෙනවද නැද්ද කියලා මේ හොඳට ශ්‍රවණය කරනකොට ඔබට දැනේවි. සඳපාන වාගේ දිවෙන්නේ ඔබමයි හදේ හිරගෙන්නේ නිල්විල් ජලාසේ හංසිය විලාසේ මා හදවිලේ සැරිසරන්නේ සඳපාන වාගේ දිවෙන්නේ
ඔබමයි හදේ හිරැඳෙන්නේ මල්මාවතේ සැරිසරාලා නැලවුණු ලඳේ තුරුළු වීරා සමනල්ලු කෝ අද ගිහිල්ලා මල්ගුවේ නෑ මල් පිපීලා ඔබ නේන මේ බිම්තලාවේ පාලුව හඬයි රැදවාලේ කවදාක හෝ යලිසිනාසේ ආයේ ආවා කියා පෙම්බරාවී හද වේදනාවන් නිවේවි සඳ පානවාගේ දිලින්නේ ඔබමයි හදේ හිරැඳෙන්නේ නිල්විල් ජලාසේ හංසිය විලාසේ මා හදවිලේ සැරිසරන්නේ සඳ පානවාගේ දිලෙන්නේ ඔබමයි හදේ හිරැඳෙන්නේ बेही पियामा इन्नम प्रिये ඔබ සොයාලා සිඳලන්න මේ කඳුළු ගංගා හද වේදනා මදිද වින්දා යලි මාවතේ මල් පිපීලා සමනල්ලු වසන්තේ උදාවී හද වේදනාවන් නිවේවි සඳ පානවාගේ දිලෙන්නේ ඔබමයි හදේ හිරැඳෙන්නේ නිල්විල් ජලාසේ හංසිය විලාසේ මා හදවිලේ සැරිසරන්නේ සඳ පානවාගේ දිලෙන්නේ ඔබමයි හදේ හිරැඳෙන්නේ අපිට සමහර සින්දු තියෙනවා දෙසරයක් තුන්සරයක් අහනකොට අපිට ඇති වෙනවා. නමුත් මේ සින්දුව මම පෞද්ගලිකව මට කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති සින්දුවක්. ඒ සින්දුව ආරාධනාවක් ගැන. මොන වගේ ආරාධනාවක් කියලාද ඔබ හිතන්නේ? මේ ආරාධනාව අලුතින් කරන ආරාධනාවක්ද? නෑ. මේ ආරාධනාව අපිට කලින් ලැබුණු දෙයක් යලි ලබා ගන්න කරන ආරාධනාවක්. විශේෂයෙන්ම කුලරත්න ආර්යවංශයන් මේ ගී පද රචනා කරන්නේ. ආරාධනාව තමයි මේකේ ප්‍රධාන තේමාව. වචන වලින්ම මුලින්ම සින්දුව පටන් ගන්නෙම මේ ආරාධනා කියන වචනය කුළු ගන්වන විදිහට. ඒ වගේම මම ඔබට මුලින් කිව්වා මේක අපි නැවත ලබා ගන්න කරන ආරාධනාවක් කියලා. ඒ බව අපිට මේ ගීතයේ වචන වලින් සැරින් සැරේ මතු කරලා පෙන්වනවා. සතුට රැගෙන යලි වඩින්න. සෙනෙහේ සත්පියුමන් යලි දුපිපේවා. ඔබේ නුවන් පහනින් යලි එළිය වැටේවා.
මේ යලි කියන වචනය ගීපද රචකයා යලි යලිත් යොදලා තියෙනවා. අපේ සමහර වෙලාවට එකම වචනය නැවත නැවත යෙදීම පුනරුක්ති දෝෂයක් විදිහට සැලකනවා. හැබැයි ගීතයේදී විශේෂයෙන්ම මේ ගීතයේදී මේ එකම වචනය යලි යලිත් යෙදීම ගීතයට ආභරණයක් අලංකාරයක් වෙලා තියෙනවා. කුළු ගැන්වෙන අදහස වඩාත් හොඳින් සහෘදයාට ලබා දෙන්න හැකි වෙලා තියෙනවා. අපි ගීතයේ රස විඳිමු. අතරමං වෙලා උදෙකලාව සුතුම් හෙළන අදවත සනහා අතීතයේ ගිලිගිය සතුට රැගෙන යලි වදින්න ආරාධනා පෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ කාලයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා ස්නේහයේ සත්‍යුමන් යලි දුකිතේවා ආරාධනා සිංගිති කිරිසුවඳින් යුගදිවි අරනේ ඔබේ උණුසුමේ යලි උපන්නෙම් දිනුණු එවන් රජ දහනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේවා ආරාධනා ඇත්තටම ඕනම ඉන්ඩස්ට්‍රී එක ඒ කියන්නේ මේ ලංකාවේ වේවා පිටරට වේවා මේ යුනික් ඒ කියන්නේ ඩෙන්ටිටි එකක්. ඒ කියන්නේ අනන්‍ය වූ කටහඬක් තියෙන කට්ටිය හරිම අඩුයි. ඉතින් එහෙම එක්කෙනෙක් තමයි රයිනී ගුණතිලක කියලා කියන්නේ. රයිනී. මම හරි මාසයි රයිනී නංගිගේ වොයිස් එක මම හැම වෙලාවෙම කියනවා මං හිතන්නේ සරාගේම වොයිස් එක තියෙන්නේ. හාය කෙලින්ම දෙකක් නැහැ. රයින්ට තමයි තියෙන්නේ. පුදුම ෆීල් එකක් තියෙන්නේ. ෆීල් එක වැඩිම වොයිස් එක. ඉතින් එයාගේ මුල්ම කාලේ ආපු ගීතයක් තමයි තරුමිනි ගීතය. චින්තිත් එක්ක කරපු ගීතය. හරිම වෙනස් ගීතයක්. ඒත් එක්කම ඔයගොල්ලෝ හයිබ්‍රිඩ් මික්සිං ගැන දන්නවා නම් එහෙම චින්ති තමයි මම හිතන්නේ පළවෙනි හයිබ්‍රිඩ් මික්ස් එක කළේ. මම දන්න විදිහට ඒ කියන්නේ ෆේමස් වෙච්ච හයිබ්‍රිඩ් මික්ස්. ඒ කියන්නේ ඇනලොග් ඩිජිටල් කියන දෙකම පාවිච්චි කරලා කරපු ඔඩියෝ මික්ස් එකක් තමයි
තරුමිණි එකේ තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඩිරෙක්ට් කළේ චින්තිම තමයි. එතකොට මුද්‍රිකත් සහභාගී වුණා වැඩේට. ඉතින් ඒ රෙගේ කියන රෙගේ ආරේ ගීත මං හිතන්නේ එතකොට තමයි නිකන් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. රෙගේ කියලා කිව්වහම ජයශ්‍රී උඩින්ම ඉන්නවා. ඉතින් අපේ පරම්පරාවේ අලුත් පරම්පරාව කියලා කියන්න බෑ. දැන් අවුරුදු 10කට 11කට කලින් පරම්පරාව. හරිද? අන්න ඒ පරම්පරාවේ මං හිතන්නේ පොපියුලර්ම වෙච්ච ගීතයක් තමයි රෙගේ ගීතයක් තමයි තරුමිණි කියලා කියන්නේ. අපි ඒක අහමු. තරුමිණි ඔච්චම් පාවිදෙන් හදවත වත්තම් වේවි ආදරෙන් reggae. I'm brully, bam, bam. තරුමිණි ඔච්චම් පාවිදෙන් හදවත වත්තම් වේවි ආදරෙන් මේකෙහුම් දේවි සිතුවිලි සිත්තම් පාවින ඉඟි බිඟි කැන්දන් ඒවි සිරුවෙන් දීලගුම් දැවි නැතුවට සලු පිළි මුතුරන් විදි පෙම පන වැනි මානම් ආශායාවෙන් මාහා රැහීනෙන් ප්‍රේමෙන් නාවා කිසි පල නැති ලොව ඔබ නැති පෙම පන වැනි මානම් ආශායාවෙන් මාහා රැහීනෙන් ප්‍රේමෙන් නාහවා තරුමිණි ඔච්චම් පාවිදෙන් හදවත වත්තම් වේවි ආදරෙන් මෙහෙලුම් දේවි සිතුවිලි සිත්තම් පාවින ඉඟි බිඟි කැන්දන් ඒවි සිරුවෙන් දීලගුම් ගෑවි බැඳෙන ළඟින්ම ආදා සුපර්ම නිදන්නදෝ දැතේ ගෑවිලා පාවි දැසමාල්මා වසන්ත තොරුල්ව ආවා ළඟින්ම රැඳෙන්නකෝ සීමා නෑ කියා කියා යාවී මාගලෝකෙ හා නැතුවට සලු පිළි මුතුරන් විදි පෙම පන වැනි මානම් ආශායාවෙන් මාහා රැහීනෙන් ප්‍රේමෙන් නාවා කිසි පල නැති ලොව ඔබ නැති පෙම පන වැනි මානම් ආශායාවෙන් මාහා රැහීනෙන් ප්‍රේමෙන් නාහවා කෝඩු කාලේ ආදරේම එක්කා කෝඩුකාරි මාගේ යාල දැක්කා ආදරේට ජීවිතේම වික්කා මං දැන් ලොක්කා තාර පාර තුන්ඩු කෑලි දුන්නා වේලි හන්දි ගානේ උන්නා මං එක්ක පෙම් කතන්දරේ දැම්මා පත්තරේ තම හැම තැන ගිනි තියලා පැරි උන්නු කාලේ දෙන්නා තොර ඉන්න හින දන්නා ලං වෙන්න දැක්කා තප්පරේ තුන්නා උත්තරේ හද ඉපිලෙන සුවදැනිලා තරුමිණි ඔච්චම් පාවිදෙන් හදවත වත්තම් වේවි ආදරෙන් මෙහෙලුම් දේවි සිතුවිලි සිත්තම් පාවින ඉඟි බිඟි කැන්දන් ඒවි සිරුවෙන් දීලගුම් දැවි brully, bam, bam. I'm brully, bam, bam. Oh, double and the once and double and the twice, she whip and I made the time. Double and the once and double and the twice, she whip and I made the time.